ආයුබෝවන් සයන්ස් මාස්ටර් YouTube channel එක සඳහා ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔබ මේ වෙනිමිට දන්නවා සයන්ස් මාස්ටර් YouTube channel එක අපි ආරම්භ කරලා තියෙන්නේ පාසල් විෂය ධාරාවේ 6-11 විද්‍යා විෂය සාකච්ඡා කිරීම සඳහා. අද මම කරන පාඩම තමයි 7 ශ්‍රේණිය විද්‍යාව 8 වෙනි පාඩම පෘථිවියේ ස්වභාවය පාඩම. හරි ළමයි මේ රූපය සටහන බලන්න. එතකොට මේ දාලා තියෙන්නේ අපි සෞරග්‍රහ මණ්ඩලයේ රූප සටහනක්. බලන්න සෞරග්‍රහ මණ්ඩලයේ මේ වෙනකොට ඔබ දන්නවා ග්‍රහයන් ඉන්නවා. සූර්යයා කියන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ මැදේ තියෙන තාරකාවක්. සූර්යයා ඊළඟට බුධ අපි කියන මර්කරි කියලා ඉංග්‍රීසියෙන්. ඊළඟට වීනස් ඒ කියන්නේ සිකුරු. ඊළඟට එර්ත් කියනවා අපි පෘථිවිය. මාර්ස් කියනවා අඟහරු. ජුපිටර් කියනවා බ්‍රහස්පති. සෙනසුරු සැටර්න් කියලා හඳුන්වනවා. ඊළඟට යුරේනස්. ඊළඟට නෙප්චූන්. මෙතනට විතරයි සාමාන්‍යයෙන් අපි ග්‍රහලෝක සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝකයයි හඳුන්වන්නේ. ඊළඟට තියෙනවා වාමන ග්‍රහයෙක්. අපි වාමන ග්‍රහයට කියන නම තමයි ප්ලූටෝ. හරි ළමයි. අපි සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන ජීවීන් ඉන්න එකම ග්‍රහලෝකය ලෙස හඳුන්වන පෘථිවියේ අභ්‍යන්තර කොටස් පිළිබඳව තමයි අපි මේ කොටසදී සාකච්ඡා කරන්නේ. පෘථිවියේ බාහිර කොටස් ගත්තන් පස්සේ බාහිර මතු පිට ගත්තන් පස්සේ මතු පිට තියෙනවා මෙන්න මේ වගේ අපිට පරිසර පද්ධතිය. පෘථිවියේ මතු පිට හමු වෙන විවිධ පරිසර. බලන්න මෙතන තියෙනවා කඳු. හිම කඳු තියෙනවා. ඊළඟට මේ වගේ උද්‍යාන තියෙනවා. ගස් කොළන් සහිත පරිසර පද්ධති තියෙනවා. මුහුදු වෙරළවල් තියෙනවා. මුහුද තියෙනවා. ඒ වගේම තමයි ගංගා ඇලදොල ජලජාශ්‍රිත පරිසර පද්ධති පවතිනවා. පෘථිවියේ මතු පිට පවතින ස්වභාවය තමයි මේ රූප සටහන වලින් අපි නිරීක්ෂණය කළේ. හරි ළමයි. අපි පෘථිවියේ බාහිර කොටසේ ඉඳලා අභ්‍යන්තරයට තියෙන කොටස් ටික තමයි අපි මේ රූප සටහනෙන් අධ්‍යයනය කරන්න යන්නේ. හරියට නිකම් මේ පෘථිවිය කියන්නේ තැඹූ බිත්තරයක හරස් කඩක් වගේ. බලන්න තැඹූ බිත්තරක අපි ඉස්සරහින්ම ඉස්සෙල්ලම අයින් කරන්නේ පිටත් තියෙන කටුව කොටස. ඊළඟට සුදු පාට සුදු මදේ කොටස තියෙනවා. ඊළඟට තියෙනවා කහ මදේ කොටස. ඒ වගේ තමයි පෘථිවියේ. පෘථිවියේ බාහිරම ස්තරයට අපි කියනවා පෘථිවියේ කබොල කියලා. බාහිරම ස්තරය පෘථිවියේ කබොල. ඊළඟට ඊට ඇතුළතින් තියෙන මේ කහ පාට ස්තරය ප්‍රාවරණය ලෙස හඳුන්වනවා. පෘථිවියේ මැදේ තියෙන අභ්‍යන්තර කොටස අපි කියනවා හරය කියලා. හරි ළමයි බලන්න මේ පෘථිවියේ රූප සටහන. මේ පෘථිවියේ හරස් කඩක් තමයි දක්වලා තියෙන්නේ. බලන්න අපි ජීවත් වෙන මේ බාහිරම ස්තරය අපි ජීවත් වෙන අපේ වාසස්ථාන පිහිටන බාහිරම ස්තරය අපි පෘථිවියේ බාහිර ස්තරය කබොල ලෙස හඳුන්වනවා. ඊට ඇතුළතින් පිහිටන මේ රතු පාටින් දක්වලා තියෙන ස්තරය ප්‍රාවරණය ලෙස හඳුන්වනවා. ඊටත් ඇතුළතින් මේ තැඹිලි පාටින් දක්වලා තියෙන කොටස අපි පිටත හරය ලෙස හඳුන්වනවා. එතකොට ඒක තියෙන්නේ ප්‍රාවරණයටත් ඇතුළතින්. පිටත හරයටත් ඇතුළතින් පිහිටන මැදේ, ඒ කියන්නේ පෘථිවියේ මැද පවතින ස්තරයන් ඇතුළත හරය ලෙස හඳුන්වනවා. දැන් මේ හරය කොටසේ අපි කියනවා පිටත හරය සහ ඇතුළත හරය කොටසේ වැඩි වශයෙන් ලාවා වර්ග තමයි පිරී තියෙන්නේ. හරි ළමයි. ඊළඟට අපි පෘථිවියේ ස්තරවල පෘථිවියේ ඇතුළත ස්තරවල ඝනකම් තමයි මේ අධ්‍යයනය කරන්න යන්නේ. බලන්න අපි කබොලේ සිට ප්‍රාවරණයේ කොටස කිලෝමීටර් 2900ක් පමණ වෙනවා. පිටත හරයේ කොටස කිලෝමීටර් 2400ක් වෙනවා. ඇතුළත හරයේ කොටස කිලෝමීටර් 1100ක් වෙනවා. එතකොට මේ ඇතුළත හරයයි පිටත හරයයි දෙක එකට එකතු කරාන් පස්සේ 3500ක්
කිලෝමීටර් 3500ක් පමණ පිහිටනවා. හරි ළමයි අපි ඊළඟට බලමු පෘථිවියේ එක් එක් කොටස් වල තියෙන ඝනකම සංයුතිය අඩංගු ද්‍රව්‍ය විශේෂ කරුණු. අපි බලමු පෘථිවියේ බාහිරම කොටස කබල කොටස. කබල කොටස. බලන්න පෘථිවියේ බාහිර කොටස වන කබල කොටසේ ගැඹුර සාගර පතුලේ කිලෝමීටර් 5ක්. ගොඩබිම ගත්තොත් කිලෝමීටර් 35ක් පමණ වෙනවා. ඊළඟට කබලේ සංයුතිය පාෂාණ සහ පස් තමයි පවතින්නේ. ඊළඟට කබලේ අඩංගු ද්‍රව්‍ය ඔක්සිජන්, සිලිකන්, ඇලුමිනියම් පවතිනවා. විශේෂ කරුණු ඉතා තුනී ස්තරයකි. ඊළඟට පෘථිවියේ ප්‍රාවරණය කොටස තමයි අපි කතා කරන්නේ. මේ තියෙන්නේ පෘථිවියේ ප්‍රාවරණය කොටස රතු පාටින් දක්වලා තියෙන්නේ. ඝනකම කිලෝමීටර් 2900ක් පමණ වෙනවා. ප්‍රාවරණයේ සංයුතිය ඝන පාෂාණ හා ද්‍රව පාෂාණ පවතිනවා. ඊළඟට ප්‍රාවරණයේ අඩංගු ද්‍රව්‍ය ඔක්සිජන්, සිලිකන්, මැග්නීසියම්, අයන්. ප්‍රාවරණයේ විශේෂ කරුණු ලෙස අපිට ගන්න පුළුවන් ඉහළ කොටස ඝන පාෂාණ වලින්ද පහළ කොටස අධික උෂ්ණත්වය නිසා ද්‍රව පාෂාණ වලින්ද සෑදී ඇත. ඊළඟට අපි කතා කරන්නේ හරය කොටස. එතකොට මේ හරයට ගන්නවා අපි පිටත හරය සහ ඇතුළත හරය යන දෙකම. හරයේ ඝනකම කිලෝමීටර් 3500ක් පමණ වෙනවා. හරයේ සංයුතිය හරයේ ඉහළ කොටස ද්‍රව වූ අයන්, ඒ කියන්නේ යකඩ හා නිකල් යන ලෝහ වලින් සෑදී ඇත. හරයේ අඩංගු ද්‍රව්‍ය ඝන වූ අයන් හා නිකල්. අයන් කියන්නේ යකඩ ළමයි. ද්‍රව වූ අයන් හා නිකල් තමයි පවතින්නේ. ද්‍රව වූ අයන් හා නිකල් තමයි පවතින්නේ. හරයේ විශේෂ වැදගත් කරුණු ලෙස අපිට සලකන්න පුළුවන් උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 4400ක් 5000ත් අතර තත්වයක තමයි පවතින්නේ. හරි. ළමයි පෘථිවියේ විස්තර පිළිබඳ තවදුරටත් ඔබට අවබෝධ වීම සඳහා මේ වීඩියෝ දර්ශනය නරඹන්න. එතකොට ඔබට තේරෙයි පෘථිවියේ ඝනකම සහ පෘථිවියේ පවතින ස්තරයන් පිළිබඳ පැහැදිලි විස්තරයක්. The Earth. If we were to take a look at the Earth's interior, we would see that the Earth consists of 4 layers. They are the crust, the mantle, the outer core, and the inner core. The crust is the outermost layer of the Earth. It consists of various landforms like mountains, plateaus, volcanoes, etc. The crust also consists of numerous rock plates. The shifting of these plates resulted in the formation of continents. In reality, the crust of the Earth is a very thin layer. It is only 50 kilometers deep. The crust floats on top of the outer layers of the Earth. The oceanic crust is thinner than the continental crust. The mantle forms the main mass of the Earth. It is the layer just under the crust. It extends from Moho's discontinuity to a depth of about 2,900 kilometers. The mantle is a partly molten layer and can have temperatures reaching to 4,000 degrees Celsius. The upper layer of the mantle is called the asthenosphere. The hot magma from the asthenosphere travels to the surface of the Earth and escapes as lava from volcanoes. In addition to the asthenosphere, there is a layer known as lithosphere.
The crust and the uppermost layer of the mantle together form the lithosphere. While the asthenosphere has a depth of 400 kilometers, the lithosphere extends from 10 to 200 kilometers. The next layer of the Earth is the outer core. This layer is exceedingly hot. It has a temperature of about 5,000 degrees Celsius. The outer core consists mainly of liquid iron. It has a depth of 2,200 kilometers. The core mantle boundary is located at 2,900 kilometers below the surface of the Earth. We now come to the innermost layer of the Earth, the inner core. The inner core has a temperature of around 6,000 degrees Celsius. This is nearly the temperature of the Sun's surface. The inner core has a depth of 1,250 kilometers. Unlike the outer core, the inner core is in solid state. The intense pressure of the layers of the Earth ensures that the inner core remains solid in nature. Deep within the core of the Earth, there are radioactive elements such as uranium. These elements give off heat when they decay. This slows down the rate at which the Earth is cooling. හරි ළමයි දැන් අපි පෘථුවියේ ස්තර පිළිබඳ අධ්‍යයනය කරා. දැන් මේ පෘථුවියේ කබොල හරියට නිකන් බිත්තරයක් තැඹුවට පස්සේ බිත්තර කටුව පිපුරුණා වගේ කොටස් වලට කබොල වෙන් වෙලා තියෙන්නේ. ඒ විදිහට කොටස් වලට කබොල වෙන් වෙලා තියෙන පෘථුවියේ කබොල වෙන් වෙලා තියෙන එකට අපි එක කොටසකට අපි කියනවා බූත් ඇටියක් කියලා. ඊළඟට අපි කතා කරන්නේ බූත් ඇටි පිළිබඳව. පෘථුවියේ බූත් ඇටි පිළිබඳව. හරි ඔබගේ පෙළ පොතේ තියෙන මේ කොටස බලන්න. මේ කොටසේ තියෙනවා 8.2 කොටස බූත් ඇටිය සහ බූත් ඇටි චලනය. පෘථිවි කබල චලනය වන බව ඔබ දන්නේහිද? එසේ පෘථිවි කබල චලන වීමෙන් සිදු වූ ජීවිත හා දේපල හානි පිළිබඳ ඔබ අසා ඇති. 2015 අප්‍රේල් 25 වන දින නේපාලයේ කත්මණ්ඩු අගනුවර ආසන්නයේ ඇති වූ භූකම්පනයක් සිදු වී ඇත්තේ යුරේසියානු හා ඉන්දියානු භූත ඇටි මායිමේය. මෙම ප්‍රදේශය ආශ්‍රිතව 1905 වර්ෂයේ හා 1934 වර්ෂයේදීද විනාශකාරී භූකම්පන වාර්තා වී ඇත. අන්තර්ජාලය ඇසුරින් ගත ප්‍රවෘත්තියක්. දැන් බලන්න රූප සටහන ඔබට මේකේ දාලා කරලා තියෙනවා. බලන්න මෙතන ඉන්දියාව තියෙන්නේ, ඊළඟට මේ තියෙන නේපාලය, මේ භූතානය, මෙතන තියෙන එවරස්ට් කන්ද, මෙතන තියෙනවා ටිබෙටය. බලන්න ඊට එහා පැත්තෙන් තියෙනවා චීනය. බලන්න නේපාලයේ කත්මණ්ඩු අගනුවරට පොඛාරා කියන ප්‍රදේශයට ආසන්නව තමයි මේ භූත ඇටිය, එවරස්ට් කන්ද ආසන්නයේ තමයි මේ භූත ඇටි දෙක වෙන වෙන මායිම තියෙන්නේ. මෙතන භූකම්පනයක් ඇතිවීමෙන් නේපාලයේ කත්මණ්ඩු අගනුවර ආසන්නයේ විශාල හානියක් සිදු වුණා. ඒ ගැන තමයි මේ කොටසින් අපි සාකච්ඡා කරන්නේ. හරි ළමයි දැන් ඔබ මේ වෙනකොට දන්නවා භූත ඇටි දෙකක් එකට හැප්පීමෙන් තමයි භූකම්පන ඇතිවන්නේ. එතකොට පොළොවේ තියෙන භූත ඇටි වර්ග මොනවාද? පෘථිවි කබල භූත ඇටි කීයකට වෙන් වෙලා තියෙනවද කියලා තමයි මේ කොටසේදී අපි අධ්‍යයනය කරන්නේ. බලන්න මේ රූප සටහන, ඔබේ පෙළ පොතේ තියෙන රූප සටහන බලන්න භූත ඇටි කීපයක් තියෙනවා. බලන්න මේ තියෙන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව. බලන්න ශ්‍රී ලංකාව සහ ඉන්දියාව තියෙන භූත ඇටිය මෙන්න මේ කොටසින් අපිට දක්වන්න පුළුවන්. අපි ඒකට කියනවා ඕස්ට්‍රේලියන් ඉන්දියන් භූත ඇටිය. ඊළඟට මේ වගේ භූත ඇටි වර්ග කීපයක් තියෙනවා. බලන්න ඊට උඩින් තියෙනවා ඕස්ට්‍රේලියන් ඉන්දියන් භූත ඇටියට උඩින් තියෙන බලන්න යුරෝපා භූත ඇටිය, පිලිපීන භූත ඇටිය. මෙතන පිලිපීන භූත ඇටිය තියෙන්නේ. ඊළඟට අප්‍රිකානු භූත ඇටිය, ඇන්ටාර්ක්ටිකා භූත ඇටිය, ඊළඟට පැසිෆික් භූත ඇටිය, ඊළඟට දකුණු ඇමරිකා භූත ඇටිය, ඊළඟට උතුරු ඇමරිකා භූත ඇටිය. මේ වගේ භූත ඇටි විශාල සංඛ්‍යාවකට තමයි බෙදලා තියෙන්නේ පෘථිවියේ භූත ඇටි. එතකොට පෘථිවිය හරියට මම කිව්වා ඉස්සෙල්ලා අර බිත්තරයක් අරගෙන ඒකේ බිත්තරේ කටුව
කීප පොලකින් පිපුරුවා වගේ තමයි භූත ඇටි වෙන් වෙලා තියෙන්නේ. හරි ළමයි. අපි බලමු භූත ඇටි වල වර්තමාන තත්ත්වය. භූත ඇටි වල වර්තමාන පොළොවේ භූත ඇටි වල වර්තමාන තත්ත්වය. බලන්න මේ රූප සටහනේ ඔබට ලෝක සිතියමක් පෙන්ලා තියෙනවා. ඒ ලෝක සිතියමේ භූත ඇටි බලන්න. මෙතන අපි ශ්‍රී ලංකාව සොයාගත්ත ලෝක සිතියමේ බලන්න ඉන්දියාව තියෙන මෙතන ශ්‍රී ලංකාව තියෙනවා. බලන්න අපි ඉස්සෙල්ලා රූප සටහනේ දැක්කා ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව ශ්‍රී ලංකාව මේ එකම භූත ඇටියකට පැවතුණා. දැන් අද වෙන විට මෙතන ඕස්ට්‍රේලියාව වෙනම භූත ඇටියකටත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වෙන භූත ඇටියකටත් විදිහට භූත ඇටි දෙකකට වෙන් වෙලා මෙතනින් වෙන් වෙලා තියෙනවා. අලුත් භූත ඇටි දෙකක් නිර්මාණය වෙලා තියෙනවා. බලන්න එතකොට 2004 අපිට ආපු සුනාමි ව්‍යසනය ඇතිවීමට බලපාන ප්‍රධාන භූත ඇටියක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන් මෙන්න මේ ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව භූත ඇටි දෙකකට වෙන් වෙන මායිම. මේකේ ඉන්දුනීසියාව ආසන්නයේ තමයි ඒ 2004 ආපු සුනාමියේ මූලාරම්භය වන්නේ. එතකොට මේ ඉන්දුනීසියාව ආසන්නයේ තිබුණු භූත ඇටි තුනක් එකට කම්පණය වීමෙන් එකට ගැටීමෙන් මුහුදු ජලය කම්පණය වෙලා විශාල සුනාමියක් ශ්‍රී ලංකාව ඇතුළු විශාල රටවල් ගණනාවකට පැතිරීගෙන ගියා. එතකොට බලන්න මේ තවත් භූත ඇටි බලන්න තියෙනවා ඇන්ටාර්ක්ටිකා භූත ඇටිය, ඇමරිකානු භූත ඇටි, ඊළඟට මෙන්න පැසිෆික් භූත ඇටි තියෙනවා, අප්‍රිකානු භූත ඇටිය. එතකොට මේ වගේ භූත ඇටි ගොඩාක් එකතු වෙලා තමයි පෘථුවිය නිර්මාණය වෙලා තියෙන්නේ. හරි ළමයි අපි ඊළඟට කතා කරන්නේ මේ භූත ඇටි කොහොමද චලනය වෙන්නේ? භූත ඇටි දෙකක් එකට චලනය වෙලා කොහොමද ගැටීමක් සිදු වෙන්නේ කියලා. බලන්න මේ ඔබේ පෙළපොතේ තියෙන රූප සටහන. බලන්න මේ බලන්න ඒ රූපේ දැක්වෙන ආකාරයට චලනයකදී භූත ඇටි දෙක එකින් එක ඈත් වේ. මෙහිදී ගැඹුරු ආඝාතයක් ඇති විය හැක. බලන්න මේ භූත ඇටි ඉහළට යනවා, මේ භූත ඇටි පහළට එනවා. එතකොට මොකද වෙන්නේ? මෙතන ගැඹුරු ආඝාතයක්. ඒ කියන්නේ ලොකු පල්ලමක් දැක ගන්න පුළුවන්. ඊළඟට B රූපේ බලන්න B රූපේ එකක් ඉහළට ගිහිල්ලා දිනවා, අනිත් එක පහළට ඇවිල්ලා දිනවා. බලන්න B රූපයේ දැක්වෙන ආකාරයේ චලනයකදී එක් භූත ඇටියක් අනෙක් භූත ඇටිය ඉහළට තෙරපා ඉහළට ගමන් කරයි. මෙහිදී භූකම්පනයක් ඇති විය හැක. ඒතකොට බලන්න මේ භූත ඇටි ඉහළට යනවා, මේ භූත ඇටිය පහළට යනවා. ඒ කියන්නේ එක භූත ඇටියක් මත අනිත් භූත ඇටිය ගමන් කරනවා. අනිත් භූත ඇටිය එක භූත ඇටියක් උඩට නගිනවා වගේ. හරිද? ඊළඟට බලන්න C රූපය. C රූපයෙන් දැක්වෙන ආකාරයේ චලනයකදී භූත ඇටි එකින් එක මත ලිස්සා යයි. මෙහිදී භූකම්පන ඇති විය හැකියි. ඒ කියන්නේ මේ භූත ඇටිය ඔබේ දකුණු අත පැත්තටත් මේ භූත ඇටිය ඔබේ වම් අත පැත්තට චලනයකට මේ භූත ඇටි දෙක එකින් එක ඇතිල්ලෙනවා. එතකොට භූකම්පනයක් සිදු වෙනවා. ඔය ආකාර තුනෙන් තමයි භූත ඇටි චලනය වෙන්නේ. හරි ළමයි අපි මේ භූත ඇටි චලනය වීම පිළිබඳ තවදුරටත් ඔබට තේරුම් ගැනීම පහසුව තකා අපි භූත ඇටි චලනය වීම පිළිබඳ විශේෂ හදපු 3D ඇනිමේෂන් වීඩියෝ දර්ශනයක් අපි නරඹමු. ඒ වීඩියෝ දර්ශනයෙන් ඔබට මේ භූත ඇටි චලන වෙන ආකාරය හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන්. Oh, don't worry. It was just a dream. You just dream about earthquakes and mountains. Do you want to know how mountains are formed and earthquakes happen? Okay. Do you have a jigsaw puzzle? Okay. Bring that jigsaw puzzle and start solving it. Hello. What are you doing? Ah, you're making a jigsaw puzzle. I love those. Wow, that's amazing. You can put the whole puzzle together. No wonder you're so happy. Do you know that our Earth is really like a jigsaw puzzle? Well, it is. Would you like to know more about it? The Earth we see is like this globe, round like a ball and full of land and water. But beneath all this land and ocean, there's a big hidden jigsaw puzzle. Did you know that the inside of the Earth is made of hot molten rock called mantle? The crust we live on floats on top of this mantle. However, Earth's crust is not a single continuous solid land.
In fact, it is broken in many pieces, like a jigsaw puzzle. These parts of the Earth's crust are called tectonic plates. Oh, I didn't mean dinner plates. Tectonic plates are huge, huge pieces of Earth on which the continents and oceans are made. Very good. It's quite like that. Remember, the jigsaw pieces that make up the Earth's crust are called tectonic plates. These plates keep floating, but not on water. They float on the hot molten inner layers of the Earth. Oh, we're not going anywhere soon, my friend. The tectonic plates move, but very slowly. Their speed is way slower than the growth of your fingernails. Ouch! Oh, don't be so sad. Even though tectonic plates move very slowly. This slow movement creates the world as we know it. It can also sometimes cause a lot of havoc and problems. Don't believe me? The whole landscape around us is a result of the movement of tectonic plates. This movement can cause earthquakes, volcanoes, mountains, and trenches. Let me explain in detail. Land features such as mountain formations and events such as earthquakes happen due to the continuous movement of the tectonic plates. As these plates keep moving around the Earth's surface, they shape our world. As the tectonic plates move, they collide with each other. The plates can collide in many ways. Sometimes, when two tectonic plates move towards each other, one of them is forced downwards. This is called subduction. Yet sometimes when they push against each other, they are both crumpled. This is called uplift. You'll be surprised to learn that this is how the Himalayas were formed. So you see, the slow movement of tectonic plates can create something as huge as Mount Everest. This movement also creates one of the biggest natural disasters of the world. At times, the tectonic plates collide sideways. This is called the transform movement. Whoa! We were in an earthquake just now. You did the right thing by running out of your home into the open. It's safer to be outdoors during an earthquake. Do you want to know why earthquakes happen? First tell me, how do tectonic plates collide with each other? Correct. Now, sometimes the plates get locked together while moving. Naturally, this happens at the plate boundaries, where two different tectonic plates meet. These boundaries are called fault lines. As the plates try to move, a lot of friction and stress builds up. Eventually, when the blockage gives way, this stored energy is released. The point beneath the Earth's surface where it is all stored is called the hypocenter. When the released energy reaches the surface, we feel the Earth shaking. This is an earthquake. The point on the surface which is directly above the hypocenter is known as the epicenter. An earthquake is strongest at the epicenter. Well, you learned a lot about our Earth today. Do you remember it? You remember what tectonic plates are, right? Oh, well. Do you remember what we learned about the mountains? And what did you understand about the earthquakes? Well, at least now you know the connection between tectonic plates, mountains, and earthquakes. Or maybe not. හරි. අපි ළමයි ඊළඟට බලමු පෘථුවියේ මේ වගේ භූතැටි වෙන්වන ස්ථාන සහ එක්වෙන ස්ථාන සඳහා උදාහරණ. එතකොට භූතැටි වෙන්වන ස්ථානයක් සඳහා උදාහරණයක් විදිහට ගන්න පුළුවන් අපිට සැන් ඇන්ඩ්‍රියාට්ස් විභේදනය. බලන්න මේ රූප සටහනේ ඔබේ පෙළපොතේ තියෙන රූප සටහනක් බලන්න සැන් ඇන්ඩ්‍රියාස් විභේදනය. බලන්න උතුරු ඇමරිකාවේ පිහිටා තියෙනවා. මේ සැන් ඇන්ඩ්‍රියාස් විභේදනය උතුරු ඇමරිකාවේ තමයි පිහිටා තියෙන්නේ. උතුරු ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ කිලෝමීටර් 1000ක් පමණ දිගට පැල්මක් ලෙස මේ ගුණට දිස් වෙනවා. ඒ වගේම තමයි මෙම භූතැටියේ මායිම දෙපස උතුරු ඇමරිකා හා දකුණු පැසිෆික් භූතැටියේ පිහිටා තියෙනවා. භූතැටි දෙක වසරකට සෙන්ටිමීටර් 2.5ක් පමණ එකින් එක ඇතිලෙමින් ලිස්සා යනවා. ඒ වගේ තමයි මේ භූතැටි මායිම අතර භූමිකම්පා නිතරම ඇති වෙනවා. මීට අමතරව ළමයි අපිට තියෙනවා භූතැටි එක් වෙන ස්ථාන සඳහා උදාහරණ. ඒ තමයි ඉන්දියාවේ හිමාලය කන්ද කියන්නේ ඉන්දියානු භූතැටිය සහ යුරෝපානු භූතැටිය එකින් එක එකතු වන ස්ථානයක්. ඒ ඉන්දියාව යුරෝපානු
භූත ඇටිය දෙසට ගමන් කරනවා. ඒක නිසා තමයි හිමාල කන්ද එන්න දවසින් දවස උස වැඩි වෙන්නේ. ඒ වගේම තමයි තවත් භූත ඇටි දෙකක් ස්පර්ශ වෙන ස්ථානයක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන් මරියානා ආගාධය. එතකොට මේ වගේ ස්ථාන පෘථිවියේ ඕන තරම් තියෙනවා. භූත ඇටි එක්වන ස්ථාන, භූත ඇටි ස්පර්ශ වෙන ස්ථාන, භූත ඇටි චලනය වෙන ස්ථාන සහ භූත ඇටි එකින් එක වෙන වෙන ස්ථාන. හරි ළමයි අපි සැන් ඇන්ඩ්‍රියාස් විභේදනය ගැන කතා කරා. සැන් ඇන්ඩ්‍රියාස් විභේදනය හොඳින්ම නිරීක්ෂණය කිරීම සඳහා මේ වීඩියෝ දර්ශනය නරඹන්න. බලන්න මෙම වීඩියෝ දර්ශනයේ තියෙන ඇමරිකාවේ තියෙන සැන් ඇන්ඩ්‍රියාස් විභේදනය. ඒ කියන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ තියෙන සැන් ඇන්ඩ්‍රියාස් විභේදනය බලන විශාල ආඝාතයක් පොළව කොටස් දෙකකට වෙන් වෙලා විශාල ආඝාතයක් නිර්මාණය වෙලා තිනවා. මෙය සාමාන්‍යයෙන් විශාල නැවක් වුණත් දාන්න පුළුවන් විශාල ආඝාතයක්. ඒතර මේක කිලෝමීටර් 1000ක් පමණ දුරට පිහිදිලා පවතිනවා. පොළව කොටස් දෙකකට වෙන් වෙන අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. සාමාන්‍යයෙන් පාරවල් පවා කොටස් දෙකකට වෙන් වෙන අවස්ථා මේ සැන් ඇන්ඩ්‍රියාස් විභේදනය අපිට දැක් ගන්න පුළුවන්. සමහර ස්ථානවල ගැඹුර වැඩිවත්ම තියෙනවා. සමහර ස්ථානවල ගැඹුර අඩුවෙන් තියෙනවා. එතකොට තවදුරටත් මේ විභේදනය වෙන් වෙනව බව විද්‍යාඥයන් දැකලා තියෙනවා. ඒ කියන්නේ වසරකට සෙන්ටිමීටර් 2.5ක් පමණ දුරට මේ විභේදනය එකින් එක ඈත් වෙමින් පවතිනවා. මේ බලන්න ඔබේ පොතේ තියෙන මේ අමතර දැනුමට කියලා කොටසක් බලන්න 2004 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල සුනාමි රළ මගින් දැඩි ලෙස හානි සිදුවිය. මෙම සුනාමි රළ හටගෙන ඇත්තේ සුමාත්‍රා දූපක අසල භූ තැටිවල ගැටීමක් නිසා හටගත් භූමිකම්පාවක් හේතුණි. දැන් ඔබට මම රූප සටහනේ පෙන්වුවා ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ආසන්නයේ තිබුණ භූ තැටි චලනය වීම නිසා ගැටීම නිසා සුනාමි තත්ත්වයක් ලංකාවට ඇති වුණා කියලා. හරි ඔබට ඊළඟට මම පෙන්වන්නේ සුනාමියක් ඇතිවන ආකාරය වීඩියෝ දර්ශනයක. බලන්න මේ වීඩියෝ දර්ශනය ඔබට සුනාමියක් ඇතිවන ආකාරය ත්‍රිමානව නිරීක්ෂණය කරන්න පුළුවන්. ළමයි පහද දැක්වෙන්නේ භූ තැටි දෙකක් චලනය වීම නිසා බලන්න භූ තැටි එකක් මත එකක් චලනය වීම නිසා සුනාමියක් ඇති වෙන ආකාරය බලන්න. ඒකෙදි භූ තැටි චලනය වීම නිසා ජලය ඉහළට ගිහිල්ලා ගොඩබිම කරා රැල්ල ඉහළ නැගිලා එනවා බලන්න. අපි බලමු මේ පාඩමේ අභ්‍යාසය පොඩ්ඩක් බලන්න. මෙතන අභ්‍යාසය බලන්න අලිපේරි ගෙඩියක හරස්කඩ මෙම රූපේ දැක්වේ. පෘථිවියේ හරස්කඩක අඩංගු වන හරය ප්‍රාවරණය හා කබොල යන ප්‍රදේශ අනුරූප වන්නේ අලිපේර ගෙඩියේ කුමන කොටස් වලටද? බලන්න මෙතන රූප සටහනක් දෙනවා අලිපේර ගෙඩියක්. බලන්න අලිපේර ගෙඩියේ වටේ තියෙන පොත්ත. වටේ තියෙන පොත්ත අපිට පෘථිවියේ කබොල විදිහට හඳුන්වන්න පුළුවන්. පෘථිවියේ කබොල වලට සමාන කරන්න පුළුවන්. ඊළඟට අලිපේර ගෙඩියේ තියෙන මේ මැද තියෙන මදේ කොටස. මදේ කොටස අපි ගන්න පුළුවන් ප්‍රාවරණයේ විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ අලිපේරි ගෙඩියේ තියෙන මැද තියෙන ඇටේ කොටස අපිට ගන්න පුළුවන් පෘථිවියේ හරය ලෙස. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ බලන්න. පෘථිවි කබලෙන් මිනිසාට ලැබෙන සම්පත් හතරක් සඳහන් කරන්න. ඒතකොට පෘථිවි කබලෙන් අපිට ගන්න පුළුවන් සම්පත් හතරක් ජලය. ඊළඟට විවිධ ලෝහ වර්ග ගන්න පුළුවන්. ඊළඟට රත්තරන්, යකඩ වගේ ලෝහ වර්ග ගන්න පුළුවන්. ඊළඟට මැණික් වර්ග ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ලුණු ගන්නවා පෘථිවි කබලෙන්. ඒ වගේ ගොඩාක් ද්‍රව්‍ය තියෙනවා අපිට පෘථිවි කබලෙන් ගන්න. ඒ වගේ තමයි විවිධ රසායන ද්‍රව්‍ය, පොහොර වර්ග, ෆොස්ෆේට්, ඊළඟට යූරියා වගේ පොහොර වර්ග ලබා ගන්න පුළුවන් පසෙන්. ඒ වගේම තමයි තව කොම්පෝස් සාධන ද්‍රව්‍ය ඊළඟට අපිට ගන්න පුළුවන් වගාවට යොදන කොම්පෝස් වගේ ද්‍රව්‍ය ගන්න පුළුවන් අපිට මේ පෘථිවි කබලෙන්. ඊළඟට බලන්න
රෝමෙලකන් දෙක ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ පිහිටා ඇත්තේ කිනම් භූ තැටියකද? ශ්‍රී ලංකාවට ප්‍රබල භූ කම්පන බල නොපෑමට හේතුව කුමක් විය හැකිද? බලන්න ශ්‍රී ලංකාව පිහිටා ඇති කිනම් භූ තැටියද? අපි දැන් ශ්‍රී ලංකාව පිහිටන භූ තැටිය විදිහට අපි ගන්න පුළුවන් ඕස්ට්‍රේලියානු ඉන්දියානු භූ තැටිය. ඕස්ට්‍රේලියානු ඉන්දියානු භූ තැටිය අපිට ගන්න පුළුවන් ශ්‍රී ලංකාව පිහිටන භූ තැටිය විදිහට. ඒතර ශ්‍රී ලංකාවේ භූකම්පන බල නොපෑමට හේතුව ඒ තමයි ශ්‍රී ලංකාව භූ තැටි දෙකක් එකට ගැටෙන ස්ථානයක නෙමෙයි පිහිටලා තියෙන්නේ. ශ්‍රී ලංකාව භූ තැටි දෙකක් එකට ස්පර්ශ වෙන ගැටෙන ස්ථානයක නෙවෙයි පිහිටලා තියෙන්නේ. ඊළඟ තුන්වෙනි ප්‍රශ්නේ බලන්න. භූ විද්‍යාඥයන් පෘථිවියේ අභ්‍යන්තර ව්‍යුහය පිළිබඳ තොරතුරු ලබා ගන්නා ක්‍රම දෙකක් සඳහන් කරන්න. පළවෙනි ක්‍රමය තමයි භූමිය හාරලා පස් පරීක්ෂා කිරීමෙන් සහ භූමියේ තියෙන ආඝාත පරීක්ෂා කිරීමෙන් පස් පරීක්ෂා කිරීමෙන් භූමිකම්පා පරීක්ෂා කිරීමෙන් අපිට පෘථිවියේ තියෙන අභ්‍යන්තර කොටස් පිළිබඳ හොඳ අධ්‍යයනයක් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ගිනි කඳු වලින් පිටවන ලාවා මගින් ලාවා පරීක්ෂා කරලා ඒ මගිනුත් අපිට පෘථිවියේ අභ්‍යන්තර කොටස් පිළිබඳව විවිධ නිගමනයන් වලට එන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ ඉවරයි. අපි හතරවෙනි ප්‍රශ්නේ බලමු. නිතර භූකම්පන වලට ලක්වන රටවල් තුනක් නම් කරන්න. අපිට ගන්න පුළුවන් ජපානය, චීනය, ඊළඟට ඉන්දුනීසියාව, භූතානය, නේපාලය, ඒ වගේම ඒ වගේ රටවල් කිහිපයක් අපිට ගන්න පුළුවන් නිතරම භූමිකම්පා ඇති වෙන ස්ථාන ලෙස. හරි ළමයි, අපි පෘථිවියේ ස්වභාවය කියන පාඩම අධ්‍යයනය කරාන් පස්සේ අපිට පෘථිවියේ තියෙන විවිධ ස්තර පිළිබඳව ඒ ස්තරවල තියෙන ලක්ෂණ පිළිබඳව ඔබට දැන් කියන්න පුළුවන් වෙන්න ඕන. එසේනම් අදට මම පාඩම අවසන් කරනවා. අපි YouTube මගේ YouTube channel එක Science Master YouTube channel එක ඔබ subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell button එකත් ඔබාගෙන යන්න. එහෙනම් අදට අපේ පාඩම අවසන්. නවත් අලුත් පාඩමකින් හමු වෙනතුරු ඔබ සැමට ආයුබෝවන්.